ආයුබෝවන් අදත් අප ඔබ සමග එකතු වෙනවා ස්වාධීන රූපවාහිනියේ ලෝවටා වැඩසටහන ඔස්සේ. මේ කාලීන සංවාදයේදී අපට වර්තමානය මගහැර යන්නට බැහැ. ඒ නිසා මම අද කල්පනා කළා කොරෝනා වසංගතය පිළිබඳ අපේ රටේ මාධ්‍ය වාර්තාකරණය දෙස විමසුම් ඇසින් බලන්නට අප දකින ආකාරයට. මෙන්න ගත වූ සතිය හෝ දෙසතිය ඇතුළත අපේ මාධ්‍යන්හි පුවත්පත්වල පළ වූ ශීර්ෂ පාඨ කීපයක් එකක් උපුටා දැක්වීමක්. මෙහෙම ගියොත් තව මාස 5කින් 18,000ක් මිය යාවි. ලෝක සෞඛ්‍ය සංවිධානය ලංකාවට අනතුරු වඟවයි. මේ පුවත තවත් පුවත්පත් කිහිපයක ඕපාදූප රටාවේ වෙබ් අඩවි ගණනාවක සහ සමාජ මාධ්‍යන්හි පළල් ලෙස සංසරණය වුණා සහ තවදුරටත් සංසරණය වෙමින් පවතිනවා. නට ඉංග්‍රීසි පුවත්පතක වාර්තා කරනවා ඊය සිකුරාදා number of infected patients higher than official daily count. ආසාදිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව දෛනික නිල වාර්තාවලට වැඩි. ඒ කියන්නේ ආණ්ඩුව ප්‍රකාශයට පත් කරන ආසාදිතයන් සංඛ්‍යාව වැරදි, ඇත්ත සංඛ්‍යා ඊට වැඩි. තවත් පුවත්පත් ශීර්ෂ පාඨයක් ඩෙල්ටා මඩින්න රජය කඩිනම් පියවර ගත යුතුයි. තත්ත්වය භයානකයි. රෝහල් පිරී ඉතිරී ගිහින් කළු බෝවිල රෝහලේ මිනි ගොඩ ගැහිලා. මේ පුවත්පත් කිහිපයක මෙවැනි ආකාරයේ ශීර්ෂ පාඨ තමයි වැඩිපුර දකින්නට ලැබෙන්නේ. පසුගිය අඟහරුවාදා ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක මුල් පිටුවේ මේ ආකාරයේ වාර්තා කිහිපයක්ම පළව තිබුණා. ඉන් එකකින් කියනවා Delta variant like a tornado hitting all countries. ඩෙල්ටා ප්‍රභේදය සියලු රටවලට පහර දෙන ඡණ්ඩ කුණාටුවක් වගේ. තවත් පුවතක ශීර්ෂ පාඨය uncertainty over next stock of Sputnik vaccines. ඊළඟ ස්පුට්නික් එන්නත් වගේ ලැබෙන එක අඩමානයි. ඒ ගැන විශ්වාසයක් නැහැ කියන එක. ඒ පුවත්පතේම මුල් පිටුවේ මා සඳහන් කරන දිනේ තවත් ශීර්ෂ පාඨයක් SL COVID deaths 10 times higher than in India. මහාචාර්යවරයෙකු උපුටා දක්වමින් තමයි ඒ පුවත පළ කර තිබෙන්නේ. මම ඒ මහාචාර්යවරයාගේ නම සඳහන් කරන්නේ නැහැ. ඒ මහාචාර්යවරයා තමාගේ Twitter ගිණුමේ සඳහන් කළ තිබෙනවා ශ්‍රී ලංකාවේ කොවිඩ් ඩෙත් මරණ සංඛ්‍යාව ඉන්දියාවේ කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ මරණ සංඛ්‍යාවට වැඩි කියලා. එදිනම ඒ පුවත්පතේ මුල් පිටුවේ තියෙනවා alarming spike in Delta variant, deaths mounting, hospitals spilling over. ඩෙල්ටා ප්‍රභේදයේ අන්තරායදායක නැගීමක් වැඩිවීමක්, deaths mounting මරණ ගොඩ ගැහෙනවා, රෝහල් රෝගීන්ගෙන් උතුරා යනවා. මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නොවේ සංසදය කළ ප්‍රකාශය. ඒ පුවත්පතේ තවත් ශීර්ෂ පාඨ එදිනම PHIs warn
Sri Lanka heading for disaster. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අන්තරාය අඟවනවා ශ්‍රී ලංකාව මහා විනාශයකට ගමන් කරමින් සිටින බවට. තවත් ශීර්ෂ පාඨයක් 111 more die of COVID-19. Death toll surges to 5,222. තවත් කොවිඩ් මරණ 111ක් මුළු මරණ සංඛ්‍යාව 5222 දක්වා වැඩි වෙලා. දිනපතාම විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශවල විශේෂයෙන් පෞද්ගලික අයිතිය යටතේ පවතින රූපවාහිනී නාලිකාවල මේ ආකාරයේ මරණ සංඛ්‍යාවේ භයානක වැඩිවීම, රෝහල් පිරී ඉතිරී යාම, දුකටපත් මිනිසුන්ගේ විලාප කීද වාචකය හුවා දක්වන තොරතුරු සඳහන් කෙරෙනවා. ඇතැම් රූපවාහිනී නාලිකාවල ඒ නිවේදකයෝ මේ කොවිඩ් මරණ සංඛ්‍යා සහ ආසාදිතය සංඛ්‍යා 100 ගණන් හදලා සංසන්දනය කරමින් කරුණු ඉදිරිපත් කරනවා. දැන් මේ වාර්තාකරණය පිළිබඳව අපි දකින ආකාරය මෙවැනි වාර්තාවල එවිතර නෙවෙයි මේ සමහර කොවිඩ් මරණ පිළිබඳ රෝගීන් පිළිබඳ ඇතැම් වාර්තා වලදී භාවිත කරන වචන අරුම පුදුම වචන තියෙනවා. ඇතැම් රූපවාහිනී නාලිකාවක දිනපතාම පාහේ කියනවා අද ආසාදිතයන් සංඛ්‍යාව 16 සීමාව ඉක්මවා ගියා. ඉන් අදහස් වෙන්නේ යම් දවසක ආසාදිතයින්ගේ සංඛ්‍යාව කවුරු හරි නියම කරලා තියෙනවා, සීමාවක් දාලා තියෙනවා. ඒ සීමාවත් ඉක්මවා ගියා. මෙන්න මෙවැනි වූ වාර්තාකරණයක් අපට දකින්නට ලැබෙන්නේ. කුමක්ද මේ පිළිබඳව අපගේ නිරීක්ෂණය? මේ වාර්තා බොහෝ විට විෂය මූලක නැහැ. ඒක ඔබ්ජෙක්ටිව් රිපෝටිං නොවේ. ඇත්තම තියෙන තත්වය නොවේ. දැන් අප මේ ආරම්භයේදී කීවා මෙහෙම ගියොත් තව මාස 5කින් 18000ක් මිය යාවි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවට අනතුරු අඟවයි. මේවා ශීර්ෂ පාඨයෙන් සහ එහි කතා ශරීරයෙන් කියවෙන දේම නොවේ, ඇත්ත සැබෑව. මේ අන්තරාය ඇඟවීම කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය නොවේ. මේ අන්තරාය ඇඟවීම කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොළඹ කාර්යාලය, ශ්‍රී ලංකා කාර්යාලය සංවිධාන කළ වෛද්‍ය විශේෂඥයන්ගේ කණ්ඩායමක් විසින්. ඒ කණ්ඩායමේ 5 වෙනි රැස්වීම මෑතකදී තිබුණ. ඒ රැස්වීම අවසානයේදී ඔවුන් නිකුත් කළ වාර්තාවේ නිවේදනයේ ආරම්භක වාක්‍යයේ මේ විදිහට තියෙනවා. මම මේ කාරණය උපුටා දක්වන්න කැමති ඒ ආකාරයෙන්ම මන්ද පැහැදිලි කිරීම සඳහා මේ වාර්තාකරණයේ තිබෙන අභව්‍ය විකෘති ස්වභාවය. ඒ වාර්තාවේ සම්පාදකයෝ අඳුන්වලා තියෙන්නේ Independent Group of Experts on COVID-19. COVID-19 පිළිබඳ ස්වාධීන විශේෂඥයන්ගේ කණ්ඩායම. එහි ආරම්භක ඡේදයේම තියෙනවා The key observations and recommendations indicated below represent the consensus achieved by the national experts at the meeting and do not necessarily reflect those of WHO. මොකද්ද කියන්නේ? මේ වාර්තාවේ පහතින් තිබෙන නිරීක්ෂණ සහ නිර්දේශ ජාතික විශේෂඥයන්ගේ රැස්වීමේදී එකඟ වූ ඒවා. නමුත්
ඒවා අවශ්‍යයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ හෝ නිරීක්ෂණ නොවේ. එතකොට අපේ මාධ්‍යය පළ වෙනවා මේක ඍජුවම අර ජිනීවා නුවර මූලස්ථානයේ කොටගත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ එකතු වෙලා තමයි මේ නිර්දේශය අනාවැකිය පළ කරන්නේ. ඊළඟට මේ තියෙන්නේ ප්‍රක්ෂේපණ. මෙසේ වේයයි කරන අනුමාන කිරීම. මේ වාර්තාකරණය සමාජයට ඇති කරන බලපෑම කුමක්ද? අපි පසුව ඒ ගැන කතා කරමු. බොහොමයක් මේ වාර්තාවල දකින්නට ලැබෙන ලක්ෂණයක් විෂය මූලක නැහැ, ඔබ්ජෙක්ටිව් නැහැ. කරුණු සහිතව සාධක සහිතව තමන් කියන දේ සනාථ කරන්නේ නැහැ. අපි දෙක තුනක් විමර්ශනය කරමු. දැන් එක වාර්තාවක තිබෙනවා කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව නිල දෛනික ගණන් සංඛ්‍යාවට වැඩි. ඒක වෙන්න පුළුවන්. අපට ඒ අභියෝග කරන්න බෑ. ඒ විය හැකියි. ශ්‍රී ලංකාවේ පමණ නෙවෙයි ඉන්දියාවේ වෙනත් රටවල ඇමරිකා එක්සත් ජනපදය වගේ වඩා දියුණු ආර්ථිකයක් තිබෙන රාජ්‍යන්හි පවා වසංගත වැනි අවස්ථාවල මහා පරිමාණ යුද්ධවලදී සිදුවන මරණ සංඛ්‍යාව විවිධ හේතු නිසා හරියටම වාර්තා වෙන්නේ සටහන් වෙන්නේ නැහැ. සමහර විට ආණ්ඩුව නිලධාරීන් ඒවා වසන් කරනවා, විකෘති කරනවා. ඇතැම් විට ප්‍රායෝගිකව ගණන් බැලීමේ තිබෙන අපහසුව නිසා. ඉන්දියාව වගේ රාජ්‍යයක නගරවලින් බැහැර පවත්නා වූ ස්වභාවය ගත් විට මේ සංඛ්‍යා බොහෝ සෙයින් අඩු වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. නමුත් මාධ්‍යක ඒ වාර්තා කරන විට ආණ්ඩුවේ නිල සංඛ්‍යා වැරදි කියලා ඒ සනාථ කළ යුතුයි. මෙන්න ඇත්ත සංඛ්‍යා. මෙන්න මේ දවසේ සැබෑ සංඛ්‍යාව. අපි මේ සංඛ්‍යාව සොයාගත්තේ මේ ආකාරයට. ඒතර මේ වාර්තාව පළ කරන්නේ වෛද්‍යවරයෙක් හෝ විශේෂඥයෙක් උපුටා දක්වමින් නම් ඒ වෛද්‍යවරයා කවුද? විශේෂඥයා කවුද? ඔහු මේ සංඛ්‍යා එකතු කරන්නේ මොන ක්‍රමවේදයකටද? ඔහුට ඒ සඳහා අවශ්‍ය වූ පහසුකම් තිබෙනවද? මේ මම සඳහන් කරන වාර්තාවේ ඔහු කියනවා Doctors have said the numbers may be as high as 5,000. වෛද්‍යවරු කිව්වලු ආසාදිතයින් සංඛ්‍යාව 5000ක් තරම් වැඩි ගණනක් වෙන්න පුළුවන්. මේ 5000 කියන සංඛ්‍යාවට වෛද්‍යවරු පැමිණියේ කුමන මූලාශ්‍ර තොරතුරු පදනම් කරගෙනද? ඊළඟට ඒ වාර්තාවේ කිසිම තැනක නෑ ඒ කියපු වෛද්‍යවරයෙක්ගේ නම. හැඳින්වීමක් නෑ. ඉතින් මෙවැනි වාර්තා ගැන විශ්වාස කළ යුත්තේ ඇයි අපි? මාධ්‍ය කීපමණින් යමක් සත්‍ය වෙන්නේ නැහැ. මාධ්‍යයේ ප්‍රධාන මූලධර්මයක් තමයි නිර්වද්‍යතාව, ඇකියුරසි. ඒක තමයි ජනමාධ්‍ය කලාවේ අප දන්නා විදිහට පළමුවැනි සිල්පදය. ඒ සිල්පදය කඩමින් තමයි මේ වාර්තාකරණය සිද්ධ වෙන්නේ. පුවත්පත සඳහන් කරනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අන්තරාය හඟවනවා ශ්‍රී ලංකාව මහා ව්‍යසනයකට ඇදී යමින් තිබෙන බව. මේ තිබෙන ව්‍යසනයක් තමයි මහා ව්‍යසනය. දැන් ඊයේ මේ රටේ නිල සංඛ්‍යා අනුව කොවිඩ් ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 160ක්. මේ බරපතල ගණනක්. මේ සෑම මරණයක් පිටුපසම ඛේද වාචකයක්, දුක් ගැනවිල්ලක්, ශෝකාලාපයක් තිබෙනවා. ඒ ගැන කිසිදු සැකයක් නැහැ. කොවිඩ් වසංගතයේ කළමනාකරණයේදී ආණ්ඩුවට නිලධාරීන්ට වැරදුන් තැන් අත්හැරීම් තිබෙනවා. මේක මේ රටේ විතර නෙමෙයි ලෝකයේම මේ තත්ත්වය දකින්නට පිළිවන්. එතකොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මේ නිගමනවලට එන්නේ කොහොමද? ඔවුන් තමන්ගේ රාජකාරිය කරන අතර කිසියම් කණ්ඩායමක් පත් කරලා තිබෙනවද? ඇත්ත සංඛ්‍යා ගණන් බලන්න. ඔවුන්ට ඒ සඳහා තිබෙන පහසුකම් මොනවද? එතන මාධ්‍යයට වගකීමක් තිබෙනවා. තමන්ගේ ග්‍රාහකයා අතට, පාඨකයා අතට
ප්‍රේක්ෂකයා අතට ශ්‍රාවකයා අතට පත් කරන කුමන මාධ්‍යයක් වුණත් මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය, වෙබ් මාධ්‍ය තමන් ග්‍රාහකයා අතට පත් කරන තොරතුරු සහතික කරලා මෙන්න මේ තොරතුරු එන්නේ මේ මූලාශ්‍රයෙන් මෙන්න සංඛ්‍යා මෙන්න දිනවකවා එසේ නැතිව හුළඟ යන ආරංචි ප්‍රවෘත්තිත් නෙවෙයි ආරංචි ප්‍රවෘත්ති ලෙස ඉදිරිපත් කිරීම සමාජයට හානි කරයි. මේ වාර්තා බොහොමයකට මූලාශ්‍ර නැහැ, සාක්ෂි නැහැ. ඇතැම් විට සඳහන් කරන මූලාශ්‍ර සැකකට යුතුයි, ප්‍රශ්නකාරී. කොවිඩ් කියන්නේ වසංගතයක්. නව කොරෝනා වෛරසය නිසා තමයි එය හටගන්නේ. මම කොරෝනා ගැන කතා කළාට මට කොරෝනා රෝගය පිළිබඳ ඇනටොමිකල් විවච්ඡේද විද්‍යාත්මක අදහසක් පළ කරන්න බෑ. මොකද මම ඒ විෂය ඉගෙනගෙන නැති නිසා. අපිට කරන්න පුළුවන් වෙන්නේ මාධ්‍ය කරුවෙකුට මේ පිළිබඳ සමාජ ආර්ථික පැත්ත ගැන නැත්නම් තොරතුරු අධ්‍යයනය කළේ තොරතුරු සමාජයට ඉදිරිපත් කිරීම. මට එවැනි විද්‍යාත්මක අදහසක් පළ කරන්න බෑ. සත්‍ය නම් සාමාන්‍ය වෛද්‍යවරයෙකුටත් මේ කරන්න බෑ. මහජන පරීක්ෂකවරයෙකුට තබා. මේ සාමාන්‍ය පිරිමි හෝ ගැහැණු හෙදියකට අදහස් පළ කරන්න පුළුවන් විෂයක් නොවේ. එන්නත් කියන්නේ ඊටත් ඔබට ගිය සුවිශේෂී විශේෂේස්ත්‍රයක්. එන්නත් වල ගුණාගනු වැරදි කියන කිසිවෙක් ඒ එන්නත් ගැන අධ්‍යයනය කරපු අය නොවන බව ඉතාම පැහැදිලි. සමහර විට මේවා ගැන උපුටා දක්වනවා විශේෂඥයෝ විදියට. සත්‍ය වශයෙන්ම විශේෂඥ වෛද්‍යවරු ඒ විශේෂඥ වසංගත රෝග විද්‍යාව ගැන, විස බීජ විද්‍යාව ගැන, භෞතික සහ ජෛව විද්‍යාව පිළිබඳ සුවිශේෂී දැනුමක් නැති පිරිස සෞඛ්‍ය ශාස්ත්‍රයට කුමන ආකාරයකින් හෝ සම්බන්ධ වූ ඇතැම් අය විවිධ වූ නම් වලින් සංවිධාන හදාගෙන මේ අදහස් පළ කරනවා. මේ මෙවැනි වාර්තාකරණයක් මෙවැනි අවස්ථාවක රටක් ඒ ව්‍යසනයෙන් ගැලවීම සඳහා උපකාරී වෙනවාද කියන එක ප්‍රශ්නයක්. කුමක්ද මාධ්‍යයේ කාර්යභාරය? මේක දීර්ඝ කාලයක් තිස්සේ විවාදයට බඳුන්ව තියෙන මාතෘකාවක්. අදත් ඒ පිළිබඳ අවසාන නිගමනයක් නැහැ. පසුගිය සියවසේදී මේ පිළිබඳ ඉතාම පුළුල් කතිකාවක් හටගත්තා, විශේෂයෙන් යටත් විජිත සහිත අධිරාජ්‍යකමේ බිඳ වැටීමෙන් පස්සේ. අනේ ඒ කතිකාවේ එක අවස්ථාවකදී එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනයක් වන යුනෙස්කෝව ඒ යුනෙස්කෝවේ විෂයපතයට අයිති ජන සංනිවේදනය කොමිසමක් පත් කළා 1970 ගණන් වලදී ලෝක ජන සංනිවේදන රටාව අධ්‍යයනය කොට එහි ගැටලු හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කරනු පිණිස මේ කොමිසමේ වාර්තාව 1980 දී පොතක් විදිහට එළිදුටුවා. පොතේ ග්‍රන්ථයේ නම Many Voices One World, බොහෝ හඬවල් එක ලෝකයයි කියලා. මේක ඇත්තෙම හුදෙක් වාර්තාවක් නොවේ. එය අධ්‍යයනයක්, ගැඹුරු අධ්‍යයන. මේ අධ්‍යයනයේ අඳුන ගන්නවා ජනමාධ්‍යයේ ජන සංවේදනයේ කාර්යයන් ෆන්ක්ෂන්ස් 8ක්. ඒ 8න් එකක් තමයි ඉන්ෆර්මේෂන්, තොරතුරු සම්පාදනය. දැන් මා උපුටා දැක්වූ පුවත්පත් ශීර්ෂ පාඨ හැම පුවත්පතකම ඒ ආකාර නොවේ. ඇතම් ඉංග්‍රීසි පුවත්පතක වාර්තා කරන්නේ ආසාදිත සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව, එන්නත් ගෙනීම, මේ ආදී වූ තත්ත්ව වාර්තාවක්, ෆැක්චුවල් ඔබ්ජෙක්ටිව් විෂය මූලික වාර්තාකරණය. ඇතම් මාධ්‍ය තමයි අර අපි කියූ ජනතාව සන්ත්‍රාසයට බියට පත් කරන වාර්තාකරණයට ප්‍රමුඛත්වයක් දෙන්න. මා කියමින් සිටියේ ඒ Many Voices One World මේ ඒ පොත වඩාත් ප්‍රසිද්ධයි. සීන් මැක්බ්‍රයිඩ් වාර්තාව කියලා. එහි අඳුනා ගන්න ජන සංනිවේදනයේ කාර්යයන් 8ම මෙතන සඳහන් කරන්න. එකක් තමයි ඉන්ෆර්මේෂන්, තොරතුරු සම්පාදනය. නිවැරදි තොරතුරු ජනතාවට මාධ්‍ය ඔස්සේ ලැබෙන තරමට තමයි ජනතාවට නිවැරදි තීරණය ගන්න පුළුවන් වෙන්නේ. තමන්ගේ ජීවිතය හැඩගස්ස ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දෙවනුව තියෙනවා මොටිවේෂන්, අභිප්‍රේරණය. පුද්ගලයාගේ සහ සමාජයේ ආසන්නතම සහ අවසාන අභිමතාර්ථයන් සාධනය කර ගැනීම සඳහා අවශ්‍ය
තොරතුරු සම්පාදනය කොට ජනතාව ඉදිරියට තල්ලු කිරීම පෙළඹවීම. මෙවැනි දැවන්ත ව්‍යසනයක්. මේ ව්‍යසනය හුදෙක් රෝගයක් වසංගතයක් නොවේ. මෙය එපිඩමික් එකක් නොවේ, මේක පැන්ඩමික් එකක්. මෙය ලෝකය පුරාම පැතිර ගිහින් තිබෙනවා. ඒට සමගාමීම ආර්ථිකයේ කඩාවැටීමක් තිබෙනවා. වෙළඳාම සංකෝචනය වී තිබෙනවා. සමාජයේ ව්‍යාකූල වී තිබෙනවා. එවැනි අවස්ථාවක මාධ්‍යයේ කාර්ය වන්නේ අප දකින විදිහට නම් ජනතාව සන්ත්‍රාසයට, භීතියට පත් කිරීම, මුසපත් කිරීම නොවේ, ජනතාවට සත්‍ය තොරතුරු නිවැරදි ලෙස වාර්තා කිරීම. මෙවැනි වූ වාර්තාකරණයකින්, මෙවැනි ව්‍යසනයකින් මිදෙන්නට සමාජයකට, ජාතියකට අනුබලයක්, ධෛර්යයක්, පෙළඹවීමක් ලැබේද යන්න ඉතාම සැකසහිතයි. මෙය වඩා මා විශ්වාස කරන්නේ මේ පුළුල්ව සංවාදයට ලක් විය යුතු විෂයක්. මේ විෂය ගැන කතා කරන්න බොහෝ දෙනෙක් අකමැති. මොකද මේක ජනප්‍රිය නැහැ. මේ විෂය ගැන ඍජුව කතා කරන පුද්ගලයා විවේචනයට, ප්‍රහාරයට, ගර්හාවට ලක් වෙනවා. විශේෂයෙන් අද මේ සමාජ මාධ්‍ය නමින් තිබෙන ගරිල්ලා මාධ්‍ය ප්‍රවාහය, මාධ්‍ය පරිචය විසින් ඕනෑම මිනිසෙකුට ඕනෑම චෝදනාවක් කිරීමේ අවස්ථාව නිර්මාණය කරති තිබෙන නිසා අප මේ ලෝකයේ වශයෙන්, ජාතික වශයෙන් මුහුණ පා සිටින දැවන්ත ව්‍යසනයෙන් මිදෙන්නට නම් සියල්ල නිවැරදිව වාර්තා කළ යුතුයි. ආණ්ඩුවේ අඩුපාඩු වැරදි අනාවරණය කළ යුතුයි. ඒ සමගම ඒ ව්‍යසනයෙන් මිදීම සඳහා ජාතියක්, ලෝකය ගන්නා සාමූහික ප්‍රයත්නයට ආධාර වන භූමිකාවක් ජනමාධ්‍ය වශයෙන් ඉටු කළ යුතුයි කියන එකයි අප විශ්වාස කරන්නේ. අපේ ලෝ වටා වැඩසටහනේ දෙවැන්නේදී අප කතා කළා ලෝකයේ විෂයන් ගැන සඳහන් කරමින් ඉරානයට නව ජනාධිපතිවරයෙකු පත් වූ බව. මේ ඡන්ද විමසීම තිබුණේ ගත වූ ජූනි 18 සිකුරාදා. ඒ ජනාධිපතිවරයා පත්වීමත් සමග බටහිර රාජ්‍යයන් ඉරානය කෙරෙහි බරවත් විරෝධයකින් පසුවන, සතුරු ආකල්පයකින් විරෝධයක පසුවන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ, විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ රාජ්‍යයන් නැවත වරක් ඉරානයට එරෙහි දැවැන්ත ප්‍රචාරයක් කරන්නට පටන් ගත්තා. මේ නව ජනාධිපතිවරයාගේ නම ඉබ්‍රාහිම් රායිසි. ඔහු අගෝස්තු 5 වෙනිදා තමන්ගේ ධූරයේ දිවුරුම් දුන්නා. ඒ නව ජනාධිපතිවරයාගේ දිවුරුම් දීම BBC ආයතනයේ වාර්තා කළේ Iran's hardline president. ඉරානයේ මේ දැඩි මතධාරී ජනාධිපතිවරයා. අපි එදත් සඳහන් කළා මේ ලෝකයේ ඒකාධිකාරී ව්‍යාපාරික මාධ්‍යයන්ගේ සාමාන්‍ය පුරුද්දක්. තමන්ගේ ස්වාමියාගේ මතවාදයට, ආර්ථික සමාජ මාදිලියට එකඟ නොවන, තමන්ගේ ස්වාමියාගේ ආධිපත්‍යය පිළිගැනීමට සූදානම් නොවන සෑම රටකටම මෙවැනි නම් පට බැඳීම බටහිර ඒකාධිකාරී, බටහිර පමණක් නොවේ, පෙර ඉන්දියාවේ වෙන රටවලත් ශ්‍රී ලංකාවෙත් මාධ්‍යයන්ගේ සාමාන්‍ය පුරුද්දක්, එක විනෝදාංශයක් තරමට මුල් බැසගත් එකක්. දැන් මේ නව ජනාධිපතිවරයා ධූරයේ දිවුරුම් දීමෙන් පසුව ඉරානය පිළිබඳ විවේචනය, බටහිර ආඛ්‍යානය නැවතවරක් උත්සන්න වීමක් දකින්නට ලැබෙනවා. මම උත්සාහ කරන්නේ මේ විරෝධය පිටුපස තිබෙන ඇත්ත සාධකය හඳුනා ගැනීම සඳහා. පිට ප්‍රධානම හේතුව තමයි ඉරානය නමැති රාජ්‍යය මැද පෙරදිග පර්සියානු බොක්කේ පීඨා තිබීම. මේ මැද පෙරදිග පර්සියානු බොක්ක කලාපය, ගල්ෆ් කලාපයේ තිබෙන සුවිශේෂී වැදගත්කම නූතන කාර්මික ශිෂ්ටාචාරයේ රුධිරය එනම් ඛනිජ තෙල්, මේ ඛනිජ තෙල් සම්පතෙන්
අදට අඳුනාගෙන තිබෙන ඛනිජ තෙල් නිධි වලින් සහ ස්වාභාවික ගෑස් නිධි වලින් 65% තිබෙන්නේ ගල්ෆ් කලාපයේ. ප්‍රධාන වශයෙන් රටවල් 5ක. ඒ රටවල් අතර සෞදි අරාබිය එක, ඉරාකය, ඉරානය, කුවේට් මෙන්න මේ කියන රාජ්‍යන්ගේ තමයි ලෝකයේ දැනට හඳුනාගෙන තිබෙන ඒ ෆොසිල් ඉන්ධන නිධි වලින් 65% තිබෙන්නේ දල වශයෙන්. ඉතිරි 35% ලෝකය පුරා බෙදී විසිරී ගොස් තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ තිබෙන ෆොසිල් ඉන්ධන නිධි දැනට හඳුනාගෙන තියෙන ආකාරයට එය 2% පමණ ලෝකයේ මුළු ෆොසිල් ඉන්ධන නිධි වලින්. නමුත් වාර්ෂිකව නිෂ්පාදනය කරන ෆොසිල් ඉන්ධන බල ශක්තියෙන් 25% පමණ පරිභෝජනය කරන්නේ මේ රාජ්‍ය. දැන් චීනය, ඉන්දියාව, රුසියාවට නම් විශාල වශයෙන් තෙල් තිබෙනවා. මෙන්න මේ සාධකය නිසා මැද පෙරදිග රාජ්‍යයන් විශේෂයෙන් ගල්ෆ් කලාපයේ රාජ්‍යයන් පාලනය කිරීම ලෝකයේ අධිපති රටවලට එදා සිටම අවශ්‍ය වුණා. මේ රටවල් තමන්ගේ කක්ෂය ඇතුලේ කූඩුව ඇතුලේ තබා ගන්නට ඔවුන් උත්සාහ කරනවා දිගින් දිගටම. මෙහි ප්‍රථම එක අවස්ථාවක් අප දුටුවා 1951 අප්‍රේල් මාසයේ 28 වෙනිදා ඉරානයට පත්වෙනවා අලුතින් අගමැතිවරය. ඉරාන පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමේදී 90% පමණ ඡන්ද හිමි කර ගනිමින්. මේ අගමැතිවරයාගේ නම මොහොමඩ් මොසැඩෙක්. මොසැඩෙක් බලයට පත්වීමෙන් පසු අවුරුද්දක් ඇතුළත බ්‍රිතාන්‍යයන් සතුව තිබූ ඉරාන තෙල් කර්මාන්තය ජනසතු කරනවා. ඉරානයේ අයිතියට අතට ගන්නවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් මේක දිග කතාවක් අපි කෙටි වේලාව ඇතුළත කෙටියෙන් සඳහන් කරන්නේ 1953 අවුරුද්දේ CIA ආයතනයේ සැලසුමකින් මොහොමඩ් මොසැඩෙක් බලයෙන් පහ කරනවා. මොහොමඩ් රෙසා පාලවී ෂා රජුරුව සිහසුනට ගෙනෙනවා. ඔහු අධිපති රාජ්‍යයන්ට අවශ්‍ය විදියට ඉරානයේ තෙල් සම්පත හසුරුවන්න ඉඩ දෙනවා. ඒ විතරක් නෙමෙයි කලාපීය සෙසු රටවලුත් තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන්න සහාය වෙනවා. මේ නිසා රටේ ඇති වුණු පීඩනය, ෂා රජුරුවන්ගේ දුර්දාන්ත පාලනය මේවට එරෙහිව ජනමතය ගොඩනැගෙනවා. 1979 දී ඉස්ලාමීය පූජකවරුන් නායකත්වය දෙන ජනතා සහභාගීත්වයෙන් යුතු විප්ලවයකින් ෂා රජුරුව බලයෙන් පහ කරනවා. එදා සිට මේ ලෝකයේ අධිපති රාජ්‍යයන් ඇමරිකා එක්සත් ජනපදයේ ඇතුළු ඉරානය මට්ටු කරන්න, මෙල්ල කරන්න, තමන්ගේ අනසක යටතට ගන්න කළ හැකි සෑම දෙයක්ම කරමින් සිටිනවා. මේක තමයි මේ සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒ සඳහා ඔවුන් උපයෝගී කරගත්ත එක දෙයක් තමයි මෑත කාලයේදී විශේෂයෙන් කනිෂ්ඨ ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ඔවුන් චෝදනා කළා ඉරානයට ඉරානය න්‍යෂ්ටික අවිනිෂ්පාදනය කරන බව. ඉරානය කියනවා අපි අවිනිෂ්පාදනය කරන්නේ නැහැ. අවිනිෂ්පාදනය පාලනය කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණයක් තිබෙනවා. ඉන්ටර්නැෂනල් ඇටොමික් එනර්ජි ඒජන්සි කියලා අන්තර්ජාතික පරමාණුක බලශක්ති ආයතනය. ඒ ආයතනය කරපු පරීක්ෂණ වලදීත් අඳුනගත්තේ නැහැ ඉරානය න්‍යෂ්ටික අවිනිපදවන බව. 1968 එක්සත් ජාතීන් සම්මත කළ NPT ගිවිසුම Nuclear Non-Proliferation Treaty න්‍යෂ්ටික අවිව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුමේ අනුව ඒ ගිවිසුමට අත්සන් තැබූ රටවල් න්‍යෂ්ටික අවිනිපදවනවා නම් ඊට මැදිහත් වෙන්න එක්සත් ජාතීන්ට පුළුවන්කම තිබෙනවා. ඉරානය කියනවා අපි න්‍යෂ්ටික අවිනිපදවන්නේ නැහැ. නමුත් ඇමරිකාව දිගින් දිගටම කියනවා එසේ කරන බව. ස්වාධීන විශේෂඥයින්ගේ අදහස ඉරානයට න්‍යෂ්ටික අවියක් නිපදවන්න අවශ්‍ය වුණත්
තව බොහෝ කාලයක් ගත වනවායි කියන කාරණය. මේ ප්‍රශ්නේ මුල් කොටගෙන ඇමරිකාව ඉරානයට සම්බාධක පනවනවා. ඉරානයේ ඒ ප්‍රධාන ආදායම් මාර්ගය වන තෙල් අලෙවි කිරීමට සීමා ඇති කරනවා. ඒ නිසා ඉරානය දැඩි පීඩනයකට පත්වෙනවා අභ්‍යන්තරිකව. තමන්ට කිසියම් රටක තමන්ට අවනත නොවන ආණ්ඩුව පෙරලා දැමීමට අවශ්‍ය වූ විට අධිපති ජාතීන් ඉතිහාසයේ පුරාම අනුගමනය කළ ක්‍රියාදාමයක් තමයි ඒ රටේ ආර්ථිකයේ ගෙලසිර කිරීම. එක අවස්ථාවක චිලි රාජ්‍යයට මේ සල්වදෝර් අලන්දේ බලයට පත් වූ විට එවැනි ක්‍රියාදාමයක් අනුගමනය කළා. එදා සිටි ඇමරිකානු ජනාධිපති රිචඩ් නික්සන් ප්‍රකාශ කළා let the Chilean economy scream කියලා. චිලි ආර්ථිකය කෑගස්සවන්න. ඒක තමයි මේ ඉරානයටත් කරමින් සිටින්නේ. ඉරානයේ අභ්‍යන්තර පාලනය, දේශපාලනය ක්‍රමය ඒව ගැන විවේචන තිබෙනවා. ඔවුන් අනුගමනය කරන ආර්ථික මාදිලිය සමාජ අසමානතාව. නමුත් මෙතන තිබෙන්නේ ස්වාධීනව දෙපයින් නැගී සිටීමට උත්සාහ දරන රාජ්‍යයකට එරෙහි ව්‍යාපෘතියක්. බරක් ඔබාමා බලයට පත්වීමෙන් පසු ඔහු උත්සාහ කළ ඉරානයේ සමග ගිවිසුමකට එන්න මේ න්‍යෂ්ටික වැඩසටහන පාලනය කිරීම සඳහා. අවසානයේදී මේ ගිවිසුම අත්සන් තබනවා 2015 අවුරුද්දේදී 2015 ජූලි මාසෙ ඒ ගිවිසුම අඳුන්වනවා විවහාරයේදී ඉරාන න්‍යෂ්ටික ගිවිසුම කියලා. ඒ ගිවිසුමට හවුල් වෙනවා ඉරානයට අමතරව ලෝකයේ න්‍යෂ්ටික බලවතුන් 5 දෙනා. රුසියාව, චීනය, ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය, ඒ න්‍යෂ්ටික සහ එක්සත් රාජධානිය සහ තව එක්කෙනෙක් ඒ තමයි ජර්මනිය. ඒ නිසා ඒ ගිවිසුම අඳුන්වනවා P5+1 කියලා. බලවතුන් 5 දෙනා සහ තවත් එක් රාජ්‍යයක්. ඒ ගිවිසුම අහෝසි කරනවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ඉරානය ගිවිසුම කඩ කරන බවට චෝදනා කරමින්. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම අවලංගු නොකරන ලෙස යුරෝපීය රටවල් පවා ඇමරිකාවෙන් ඉල්ලා සිටි නමුත් එය සිදු වූයේ නැහැ. දැන් නැවත බර ප්‍රජාතන්ත්‍රවාදී ඩෙමොක්‍රැටික් පක්ෂයේ ජනාධිපතිවරයෙක් එක්සත් ජනපදයට පත්වලා ඔහුත් මේ ඉරානය සම්බන්ධයෙන් අර පැරණි පිළිවෙත තමයි අනුගමනය කරමින් සිටින්නේ. මේ නිසා යම් දවසක ඉරානය සමග ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඒ ගැටුම සඳහා ඔවුන් යොදාගන්නේ ඊශ්‍රායලය. ඊශ්‍රායලය තමයි මැද පෙරදිග කලාපයේ අධිපති රාජ්‍යයන් වෙනුවෙන් පෙනී සිටින රාජ්‍ය. යම් හේකින් කිසියම් දවසක මේ කලාපයේ එවැනි ගැටුමක් ඇති වුවොත් එය බියකරු ශාපයක් වනවා මැද පෙරදිගට ඒ රටවල ජනතාවට පමණක් නොවේ සමස්ත සමාජයකටම. මෙහිදී නැවතවරක් ඉස්මතු කරන ප්‍රධාන මුඛ්‍ය සාධකය වන්නේ ලෝකයේ රටවලට ස්වාධීනව නැගී සිටීම සඳහා තමන්ට අභිමත ආර්ථික සමාජ මාදිලියක් අනුගමනය කිරීමට ඉඩ නොදෙන ආධිපති ලෝක රටාවේ ශාපය තමයි මෙයින් නැවතවරක් පැහැදිලි වන්නේ. අපි සමුගන්නවා. ස්තුතියි.